එතකොට මේ කල්වතු ප්‍රමිතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් ඔයා තවගේ වීඩියෝස් බලුවා නම් මේ කල්වතු සම්බන්ධයෙන් ජර්නල් සඳහන් ටික පැහැදිලි කරා. ජර්නල් සඳහන් ටික පැහැදිලි කරා. ඒකෙදි ජර්නල් කීප ප්‍රධාන කාරණා කීපයක් තමයි වත්කම හඳුනා ගැනීමට එක ජාසහන් යෝනියම කල්වතු ණය හඳුනා ගැනීමට තවත් ජාසහන් තිබ්බා. ඊළඟට ඇඩ්වාන්ස් පේමන්ට් නැත්නම් මූලික දෙවියන්ගේ මූලික දෙවියන් අවජාන සරණක් තිබ්බා. වාරික දෙවියන් වාරික දෙවියන්ගේ අවජාන සරණක් තිබ්බා. මේ ජාන සමාන හතර ටෙස්ට් එකේදී ගැලපීම සමාන ගානක අනිවාර්යයෙන්ම තියෙනවා. මේකෙන් වත්කම හඳුනා ගන්න. කල්වතු වත්කම හඳුනා ගැනීම. මේ කල්වතු වත්කම හඳුනා ගැනීමේ ජනරල් සරහදී ආකාරය ඔයාලා මතකයිද? එහෙනම් දැන් කියන්න පුළුවන්ද? අනේ සර් එහෙම මතක නෑ. මම එච්චර දිගට බලන්න බැරි වුණා. කල්බදු ගිය සතියේ ඉරිදා නේද මේ සමාගමක අන්තිමට කියන කරලා තිබුණේ නේ? ඔව්. එහෙම මතක නෑ සර්. ඒක අර මුල්ම ටික විතරයි මම බැලුවේ. ඒ කියන්නේ ලීසින් එකක් නේ කල්බදු කියන්නේ. ඒ ගැන අර විස්තර කරපු ටික විතරයි බැලුවේ. හරි. තමා කරන්නේ කල්බදු වත්කම හඳුනා ගැනීමේ කල්බදු වත්කම හඳුනා ගැනීමේ අපට බලන්නේ කල්බදු වත්කම කල්බදු ලීසින් ක්‍රමයට දෙයකට වත්කමට වත්කමේ අගයට අපි ජල සමන් කියනවා කියන එක වත්කමක් වශයෙන් හඳුනා ගන්නවා. ඒක වත්කමක් වශයෙන් හඳුනා ගන්නවා. එතකොට මේ කල්බදු වත්කමේ අගයට ඉතින් වත්කම මෙලදී ගත්තේ ලක්ෂණ 35කට කියලා. ලක්ෂණ 35 තමයි වත්කමේ අගය. ඊළඟට කල්බදු වත්කමේ අගය ඒ ලක්ෂණ ඒ පොත ඒකත් ඒ ලක්ෂණ 25ට තමයි අපි කල්බදු වත්කම හඳුනා ගන්න ජනරල් සරහන් කියන්නේ. ජනරල් සරහන් වත්කම නිසා කල්බදු වත්කම කියන ආහාර මේක වත්කමක් නේ. කල්බදු වත්කම කියන ආහාර මේ ගන්න කල්බදු ක්‍රමයක. කල්බදු ක්‍රමයක ණයට ගත්තා සමානයි. මොකද වාරික
වායුවේ මේ පදනමක් යන්නේ තමයි ගන්න. එකපාර සල්ලි දෙන්නේ නැහැ. කියන්නේ වත්කම නැග අරන් ඇවිල්ලා කොටසින් කොටස තමයි ගෙවන්නේ. ඒක අල්බද වත්කම මහාර අල්බද නැණි පිළිුම් බෑ. නයි වාල්කිම කඩ වෙනවා. අල්බද නැණි පිළිුම් බෑ. ඒක අතරින් වත්කිම කඩ වෙනවා. අනිත් පැත්තට ඒතර ප්‍රශ්න දෙන්නේ මේකයි. මේක භාගයේ එහෙම එක්කෝ කියනවා අල්බද වත්කමේ අගය කියනවා. එහෙම නැත්නම් කල්බද වාරිකවල වර්තමාන අගය කියනවා. එක්ක වත්කමේ සාධාරණ අගය එහෙම නැත්නම් කල්බද වාරිකවල වර්තමාන අගය. එක්ක වත්කමේ සාධාරණ අගය නැත්නම් කල්බද වාරිකවල වර්තමාන අගය. කෙසේ හෝ වේවා මෙන්න මේ දෙකේ අඩු අගය තමයි මේ අඩු වර්ගය තමයි කල්බද වත්කම් පිටවන්නේ. කල්බද වත්කම් පිටවන්නේ. ඊට පස්සේ ඉතින් මේ කාරණා දෙකම මේ කියන සහනේ ඉස්තුමා. වත්කම දාගත්තා නාහිමියා හඳුනාගත්තා. වත්කම හඳුනාගත්තා සහ නාහිමියා හඳුනාගත්තා. මූලික වීමට ඒ අර්ථයේ එනවා ව්‍යාපාරයේ එළියට මුදල් ගලා යාමක් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වත්කම් අඩු වෙනවා. මුදල් පාලනය වීම බැර වෙනවා. ඒ සල්ලි යන්නේ කල්බද නාහිමියාට. කල්බද නාහිමිය අඩු වෙනවා. ඒකවත් කල්බද නාහිමිය හර මුදල් පාලනය වීම බැර. කල්බද නාහිමිය හර මුදල් පාලනය වීම ඊළඟට කල්බද වාරික ගෙවීම. යන කල්බද පොලිය. ඊවස කල්බද වාරික ගෙවීම. මේ කල්බද පොලිය කල්බද කාල සීමාවට පළවෙනි අවුරුද්දේ කොයි තරම්ද පළමු වර්ෂයේ කොයි තරම්ද දෙවෙනි වර්ෂයේ කොයි තරම්ද තුන්වෙනි වර්ෂයේ කොයි තරම්ද කියලා බොහොම පැහැදිලිව ඔයාලට එක්සෑම් එකේ කියනවා. ඒක කිසි ගැටලුවක් නැහැ ඒක. ගණනය කිරීමක් කල්බද මොළේ ගණනය කරන්න දෙන්නේ නැහැ ජස් පෙළ මට්ටමේදී. පළවෙනි වර්ෂයේ කොයි මෙච්චරයි, දෙවෙනි වර්ෂයේ කොයි මෙච්චරයි, තුන්වෙනි වර්ෂයේ කොයි මෙච්චරයි, හතරවෙනි වර්ෂයේ කොයි මෙච්චරයි කියලා අස්තිම වර්ෂයේ මෙච්චරයි ඒක අවුරුදු කාල සීමාවට දාලා පොලිය භාගයක් දෙනවා. ඒකට ඒ කල්බද පොලියට වදිනවා. කල්බද පොලිය කියන්නේ ව්‍යාපාරයේ වියදම. ව්‍යාපාරයට ආදායම් ප්‍රකාශනයට දාලා ලාභයට ඉදිරිය හපා හරිනවා නම් කල්බද පොලිය කියන මහාර කල්බද පොලිය කියන මහාර එතෙන් පොලිය නිසා ණයගේ වැඩි වෙනවා. කල්බද ණය හිමිවීම බෑ.
අන්න වාරිකේ අවසාන වශයෙන් ඉන්නේ වාරිකේ වලවසේ උදල් පාලකින්ම බැර වෙලා කල්බදු නාය හිමිය අරගෙන වල ඔලේ කිව්වම නාය හිමිය අඩු වෙන නිසා ඒක ලියලා නැත්නම් ලියා ගන්න බැරිදී දැන් මම ඊට පස්සේ භාගයට ආපු ගණනක් කරනවා කල්බදු සම්බන්ධයෙන් ලියා ගන්න ඕන ආශා ලියා ගන්න हाँ सर يعني කියනවා මම ඊට පස්සේ භාගයට ආපු ගණනක් කරනවා हाँ सर हरी सर හරි මම ගාන බෝඩ් එකට එනවා මේ ගාන හදාගන්න පුළුවන් නම් තමයි සාමාන්‍ය එක්සෑම් ගන්න බලන්න පුළුවන් ලියන්න සීමිත අමන්දා පොදු සමාගම සීමිත අමන්දා පොදු සමාගම
සීමිත අමන්දා පොදු සමාගම 2017 4.1 2017 4.1 කල්බදු ක්‍රමයේ මත අංකයක් අත්පත් කර ගන්නා ලදී. කල්බදු ක්‍රමයේ මත අංකයක් අත්පත් කර ගන්නා ලදී. කල්බදු ක්‍රමයේ මත යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ගණනට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. මෙම ගණනට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. මෙම ගණනට අදාළ පහත තොරතුරු ලබා දී ඇත. හරි සර්. යන්ත්‍රයේ සාධාරණ අගය රුපියල් මිලියන 1යි 541,992යි. 15,41,992යි. ලක්ෂ වලින් කියනවා. මූලික විදි. ලක්ෂ 4යි. ලක්ෂ 4යි. සෑම වර්ෂයක්ම අග ගෙවිතු කල්බදු වර්ග 6,6,800යි. 6,6,800. sorry ඒක නෑ. ඒක ලියන්න වපොට තියෙනවා. එක ලක්ෂ 4යි. එක ලක්ෂ 4යි. එක ලක්ෂ 4යි. යන්ත්‍රයේ අවශේෂ වටිනාකම. යන්ත්‍රයේ අවශේෂ වටිනාකම. 41,492. 41,492. 41,492. අවදායි ජීව කාලය. අවදායි ජීව කාලය. වසර 5යි. කල්පදු කාලය. වසර 4යි.
කල්බදු පොළේ අනුපාතය. සියයට 15යි. මේ පස්සේ ලියා ගන්න. මේකේ පස්සේ ලියා ගන්න. කල්බදු කාල සීමාව අවසානයේ කල්බදු කාල සීමාව අවසානයේ කල්බදු කාල සීමාව අවසානයේ යන්ත්‍රයේ අයිතිය සීමිත අමන්දා පොදු සමාගමට ලැබේ. 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 හරි සර්. හරි. යන්න එක්කේ පන්ති අවසානයේ කල්බදු පොළේ පහක් දැක්කේ. එක්කේ පසර අවසානයේ කල්බදු පොළේ පහක් දැක්කේ. එක්කේ පසර අවසානයේ කල්බදු පොළේ පහක් දැක්කේ. ඉවස් 17 18 පොළේ 182.89යි. Yes, 18 අවුරුදු පොලිය. එකස්සේ පිටසයි 994යි. එදාස් 19 අවුරුදු පොලිය. අනු 7,542යි. දෙදස් 21 අවුරුදු පොලිය. අවස් 2,174යි. ඊළඟ අවශ්‍ය වන්නේ 2018 මයි 31 දින අවසන් වර්ෂය සඳහා කල්බදු පොලිය ඇතුළු කල්බදු පොලිය ඇතුළු කල්බදු පොලිය ඇතුළු
ප්‍රකාශනවල කල්බදු සම්බන්ධව කල්බදු දේපල කල්බදු වත්කම හා සම්බන්ධ සියලුම ආයතන සියලුම ආයතන ඕක මතලා මිනිත්තුවක් දෙයක් අරගෙන කල්බදු වත්කම පිළිතුරු යුතු වගේ කල්බදු වත්කමට දාලා ජලසරණ මට කියන්න මිනිත්තුවක් අර කල්බදු වත්කම අදාළ ජලසරණ මට කියන්න මිනිත්තුවක් ගන්න කල්බදු වත්කම් ගිණුම කල්බදු ණයහිමි මේ කල්බදු වත්කම් ගිණුම හර කල්බදු ණයහිමි ගිණුම බැර ඒකේ ඉලක්ක සංඛ්‍යාතික කියන්නේ කල්බදු වත්කම් ගිණුම හර 15,41,992යි. කල්බදු ණයහිමි ගිණුම බැර 15,41,992යි. හරි. ඒ ගිණුම් දෙක ගහ ගන්නකො. මම ගන්න බෝඩ් එක හදලා බලන්න එපා. ඒ ගිණුම් දෙක ගහ ගන්නකො. ජනසරාණ ලියලා ගිණුම් දෙක ගහ ගන්න. හරි සර්. ඊට පස්සේ කල්බදු මූලික ගෙවීමට අවශ්‍ය ජනසරාණක ඉලක්කම් එක්කලා කල්බදු මූලික ගෙවීම කල්බදු ණයහිමි ගිණුම හර 4,00,000යි මුදල් පාලන ගිණුම බැර 4,00,000යි. ඒකත් කල්බදු ණයහිමි ගෙවීමට 4,00,000 අරගල්ලා මුදල් පාලන ගෙවීමක් ගහගෙන 4,00,000ක් බැර කරා. ජනසරාණ ලියලා ටී ගිණුම් ගන්න. හරි සර්. ජනසරාණකේ ලක්ෂණ එක්කලා
මොනවද පොලියට දාන සරහ. කල්බදු පොඩි ගිනීම හර කල්බදු නාහිම ගිනීම බැර. පොලිය කීයද? මොනවද? පොලිය පාලනවලට ඉස්සෙල්ලා ගියා. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනම එකතු කරලා ගන්න ඕනද? 2017 පොලිය එහෙම දීලා තියෙනවා. ඒ පොලිය තමයි ගන්න. ඔව් 1,71,289යි. ජීවසාන කියන්නේ කල්බදු නාහිම මේ කල්බදු පොලි ගිනීම හර කල්බදු නාහිම ගිනීම බැර. පොලිය කියන මාර ඒක දුන්නා. සර්වර් පැහැදිලි නැතුව යන සද්ද. මොනකද කියවන්න කොහොමද? මොකද්ද සර්? අවබෝධ වාරිකේ කල්බදු නාහිම ගිනීම හර මුදල් පාලන ගිනීම බැර. ඔව් කවුරු නම් කියමු බැල අපේ නම් කියමු හර මුදල් පාලන කියමු බැල ඒකත් ජනසර හඬියලා ඒකෙන් මට දාන්නකො දැන් මම ජනසර හඬියමින් මම ගාන බලන්න යනවා පොඩ්ඩක් බලන්න ඉන්න එන්න වක්‍රම පිටේවුවා දැන් වක්‍රම පිටේවත් මොකද්ද තියරිය ළමයන්දී වක්‍රමේ සාධාරණගේ සහ හෝ වක්‍රමේ සාධාරණගේ සහ කලබද වාරි කෙරීම වල වර්තමානගේ යන දෙකෙන් අඩුව වෙනවා අපිට ඇයි මේ ඉලක්කම ගන්න උනේ
සාධාරණන්ගේ එහෙම ගන්නෝනේ කල්බදු වාරිකවල වර්තමානයේ අපිට දීලා තියෙන්නේ නැද්ද? තියෙනවා. කල්බදු වාරිකවල වර්තමානයේ අපිට දීලා තියෙන ගාන ඉඳිනවද? නෑ නෑ සර්. නෑ මේ ගාන දීලා නෑ අපිට එතන. ලක්කම් දෙකකින් එකක් තෝරගන්න නෑ. අපිට දීපු ලක්කම් ගත්තා. ඔන්න අපි ඒ කල්බදු ලක්කම් පිටවා ගත්ත එක. ඊට පස්සේ මොකද කරන්නේ අපි? වත්කම පිටෙවුවා ඊට පස්සේ කල්බදු මූලිකයේදී ලක්ෂ 4ක් ගන්න මූලික අවශ්‍යයි. ඒක කොහොමද කරන්නේ? කල්බදු නායහිමි ගිනුමහර ලක්ෂ 4යි බල් පාලනය ගිනුම නායහිමි ගිනුම ලක්ෂ 4ක් හර වෙනවා. නායහිමි ගිනුම ලක්ෂ 4ක් හර වෙනවා. ඒක මුදල් පාලනය ගිනුම කරේ. මුදල් පාලනය කරේ. මම මුදල් පාලනය ගිනුම ගහන්නේ නැහැ. මුදල් පාලනය ගිනුම කරේ. අර දෙකක් තමයි හොවන්නේ. මුදල් පාලනය ගිනුමට බැර කළා. කල්බදු නායහිමි ගිනුමට හර කරා. ඊට පස්සේදී පොලිය පළමු වර්ෂයේ පොලිය කල්බදු පොලිය මහර කල්බදු පොලිය මහර කල්බදු නායහිමි වල දැන් පොලිය අපිට කීයක් කිව්වද? පළමු වර්ෂයේ පොලිය. ඒක 2017 පොලිය. 1,71,289. ඔව් 1,71,289. 1,71,289. අන්න කල්බදු නායහිමි ගිනුමට කරකයි එක. කල්බදු පොලිය ගිනුමට හර කරා. කල්බදු පොලිය ගිනුම මම ගහනවා. කල්බදු පොලිය එකසිය 71,289. ඒක බැර වෙනවා කල්බදු නායහිමි ගිනුමට හර වෙනවා කල්බදු පොලිය ගිනුමට. ඒක ඔය ආකාරයෙන් තමයි වැඩ යන්නේ. ඔයා ගන්න වැඩ යන්නේ. වාරිකයේ ගෙවමු. කල්බදු නායහිමි ගිනුම හර ලක්ෂ 4යි
අනුනාහිගේ හර ලක්ෂ 4යි. මුදල් පාලනය වුණා. මුදල් පාලනය වුණා ලක්ෂ 4යි. වාර්ගේ කෙරුවා අපි නේ. නෑ වාර්ගේ ඒ සර් මේ විදිහට මූලික වීම නේ. මේ මූලික වීම වාර්ගයේ ලක්ෂ 4යි. මේ වාර්ගයේ right කාබන් වායනයේ මහ ලක්ෂ 4යි. මුදල් පාලනයේ මොකද ලක්ෂ 4යි. තමයි ඔනාකාරයෙන් තමයි ජනරල් සලහන් යන්නේ. ඔනාකාරයෙන් තමයි ජනරල් සලහන් යන්නේ. එතකොට මෙතන මේක බැලන්ස් කරොත් ආහාරයට ගෙන යන ශේෂය 1.541.992 1.541.992 කල්බදු ණය හිමිවීම බැලන්ස් කරොත් ආහාරයට ගෙන යන ශේෂය පොඩක් කියන ශේෂ පොඩක් තමයි කළා කල්පද ණය හිමිවීමේ ශේෂය 15ට ගෙන යන ශේෂය වල ගණනය කරලා කියන්නේ එතන 1.713යි 281යිද එතන උත්තර කීයද 15ට ගෙන ශේෂය කීයද සර් හතන එකතුව 22,13,281යි නේද? එතනද හා නෑ නේද එච්චර නෑ නේද එතන තුනක් එන්නේ නැද්ද? 157යි එතෙන්ට මුදල් පාලන කියලාත් ලක්ෂ 4ක් එනවා නේද? හතරක් බැල වෙනවා කියලා කියන්නේ නෑනේ නෑනේ මුදල් එක්ක යන්නේ එකක් තමයි මූලික කෙවීම මූලික කෙවීමේ ජනසාර මොකද අල්බත් ණය විගිරීම හරය හරි සර් හරි මුදල් පාලන කිරීම බෑ අනිත් මුදල් හා සම්බන්ධ ජනසාර තමයි අල්බත් වාරිකය අල්බත් වාරිකය මොකද්ද අල්බත් ණය විගිරීම හරය මුදල් පාලන කිරීම බෑ දැන් මෙතන ඉන්නේ 153යි 1992යි 15,22,992යි මෙතන 171යි 189 මම දෙක එකෙන් දෙක එකක් 9.8යි 17යි 18න් 8යි 1ක් 9යි 11යි 12න් දෙක එකක් 1 1 2 1 3යි 7යි 8යි 9යි 11න් දෙක එකක් 6යි 6යි 7යි මිලියන 1යි 813,281 හොඳයි
මේ කලබල පොලිය ලාභ අලාභ වලට මාරු වෙනවා. 171යි 289. ඒක ලාභ අලාභ වලට මාරු වෙනවා. ඒක ලාභ අලාභ වලට මාරු වෙනවා. දැන් මේකේ මොකද දමයන්ති දැන් මේ ටික පුළුවන් නම් කරගන්න අල්පදු යම් තාක්ෂණයකට හොඳ මට්ටමක ඉන්නවා. අල්පදු යලි සම්බන්ධයෙන් යම් තාක්ෂණයකට හොඳ මට්ටමක ඉන්න මේ ටික කරන්න පුළුවන්. දැන් මෙතනින් වැඩි ඉවර වෙන්නේ නැද්ද නැන්ති? ඊට පස්සේ කරන්න ඕන. ඊට පස්සේ කරන්න ඕන. වැඩි ඉවර වෙන්නේ නැහැ ඊට පස්සේ. කල්බදු වාර්ෂික ෂෙයර් කල්බදු වත්කමේ වාර්ෂික ෂෙයර් කල්බදු වත්කමේ වාර්ෂික ෂෙයර් වත්කමක වාර්ෂික කල්බදු වත්කම වාර්ෂික ෂෙයර් ගන්නේ සරලමාර්ග ක්‍රමයට. කල්බදු වත්කම වල වාර්ෂික ෂෙයර් ගන්නේ සරලමාර්ග ක්‍රමයට. එතකොට මොනවද සරලමාර්ග ක්‍රමයට ෂෙයර් ගන්න සූත්‍රය වල මතකයිද? සරලමාර්ග ක්‍රමයට ෂෙයර් ගන්න එක සූත්‍රය වල මතකයිද? නෑ සර්. මේ බබලිය තාප කරන ඒ ගුණ ක්‍රමයේ මොල් සූත්‍රය පිළිවෙය අඩු කිරීම මොකද්ද? සුන්ගුණ නගය දෙදීම මොකද්ද? අලඳායි විපාක. අලඳායි විපාක. දැන් කල්බත් මේ අවුරුද්දක් ෂෙයර් කරනවා. අවුරුද්දක් ෂෙයර් ගණනය කිරීමෙන් පස්සේ වැඩි ඉවරයි. මේ ටිකෙන් පස්සේදී අවුරුද්දක්මේ වාර්ෂික ෂෙයර් ගණනය කරන්න පුළුවන් නම් අපට මේ ටිකෙන් පස්සේදී අවුරුද්දක්මේ වාර්ෂික ෂෙයර් ගණනය කරන්න පුළුවන් නම් අපට එහෙනම් කල්බත් පුළුවන්. එහෙනම් කල්බත් සමස්ත කතාව පුළුවන්. දැන් කවුද වාර්ෂික ෂෙයර් ගණනය කරන්නේ සරලමාර්ග ක්‍රමයෙන්. ඒක සරලමාර්ග ක්‍රමයෙන් ෂෙයර් ගණනය කරනදී වෙන සූත්‍රය. දේවල් විදිහට ගන්න ගිණුම් ප්‍රමිතේ කතා කරනවා. නමුත් මේකේ පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි කල්බදු විසුම් කාලය. කල්බදු විසුම් කාලය සහ වත්කම. කල්බදු වත්කම. फलदायी जीवकाल मैंने मेरे देखकर यहाँ पढ़ा और दाने हम कर मेरे के दाने हमारे सूट चाहिए और मेरे सूट चाहिए only when such देना मेरे देखकर जाना अवधान यमु कल्ला කල්බදු කිංසුම් කාලය අඩුයි නම් කල්බදුවත් තමයි ඵලදායි ජීව කාලයට වඩා. කල්බදු කිංසුම් කාලය අඩුයි නම් කල්බදුවත් කේ ඵලදායි ජීව කාලයට වඩා. එහෙනම් කරන්නේ කොහොමද? මේ සූත්‍රය අපි පිළිවෙය
අඩු කිරීම සුදුන්නගය ඉවේ අඩුවෙන් සුදුන්නගය දෙදීම කල්බද විසුම් කාලය කල්බද විසුම් කාලය කල්බද වත්කමේ ඒ කල්බද විසුම් කාලය අඩුයි කල්බද වත්කමේ ඵලදායී ජීව කාලයට වඩා. ඒ කියන්නේ විසුම් ගත කාල සීමාව අඩුයි. කියන්නේ ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. කල්බද විසුම් දෙන අවුරුදු 8යි. එහෙනම් මේ කල්බද වත්කම ඒ කල්බද ගන්න සමාගමේ තියෙන්නේ අවුරුදු 8යි. දැනුම් කරු ගාව තියෙන අවුරුදු 8යි. ඒ අවුරුදු 8 තුන තමයි ෂෙයා වෙන්නේ. අනිත් පැත්ත ආවොත් කල්බද විසුම් කාලය වැඩි right sorry අනිත් තමයි කල්බද විසුම් කාලය අවසානයි කල්බද විසුම් කාලය අවසානයේ කල්බද වත්කම කල්බද විසුම් කාලය අවසානයේ කල්බද වත්කමේ අවසාන තීරක අන්තිම මේකමස් කල්බද ඉවරයි කල්බද විසුම් කාලය අවසානයේ කල්බද වත්කම කල්බද ගැලුම් කරට හිමි වෙනවා කල්බද ගැලුම් කරට හිමි වෙනවා කල්බද විසුම් කාලය අවසානයේ කල්බද වත්කම කල්බද ගැලුම් කරට හිමි වෙනවා එහෙනම් ඒ කියන්නේ කල්බද විසුම් කාලය අවසානයේ කල්බද වත්කම ගැලුම් කරට හිමි වෙනවා කල්බද වත්කම කම්පැනිට හම්බ වෙනවා සමාගමට හම්බ වෙනවා ඒ කියන්නේ කල්බද විසුම් කාලයේ පසුවත් කල්බද වත්කම් පාවිච්චි කරන්න පුළුවන් විසුම් කාලයේ අවසානයේ කල්බද වත්කම අයිතිය හම්බ වෙනවා කල්බද ගැලුම් කරට එහෙනම් එවැනි අවස්ථාවක පිළිවෙල අඩු කිරීම සුන්දුනගය ඵලදායී ජීව කාලය ඵලදායී ජීව කාලය උගල දාන්න මෙන්න මේ දෙකෙන් මොකද්ද මේ අපේ උදාහරණයට අදාළ වෙන්නේ ඒ අනුව කීයද කල්බද වත්කමේ වාර්ෂික ෂෙයා මම ඔයාලට පැහැදිලිද? ඔය මේ අවස්ථා දෙකෙන් මොන අවස්ථාවද අපේ උදාහරණයට අදාළ වෙන්නේ? ඒ අනුව කල්බද වත්කමේ වාර්ෂික ෂෙයා කීයද? සර් එතකොට සුන්දුනගය කියලා එතන ගන්නේ යන්ත්‍රය අවශේෂ වටිනාකම නේද? ඔව් දෙකම එකයි. ලක්ෂ 30. වාර්ෂික ෂෙයා කියලා
කීයක් ආවද වාර්ෂික ෂෙයා? ලක්ෂ 3යි. ලක්ෂ 3යි. මට කියන්න ඕන මේ ෂෙයා ගණනය කිරීමේ ආකාර දෙකක් කතා කරන්න දැන් අපි. මේ දෙකෙන් මොකද්ද අපි භාවිතා කළ යුතු ක්‍රමය මේ උදාහරණය. කල්බදු විසුම කාලය අවසානයේ කල්බදුවත්කම මේ ගණුම්කරුට හිමි වෙන හින්දා ඔව්. very ඒක good. අර පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කළ ඵලදාය ජීව කාලයෙන් බෙදෙනවා. කොට ඒ යන බලමු ඉවැදීන ඔබට 15,41,992 අනිවාර්යෙන් මේ වගේ ලක්ෂණ තවත් පිටු අගින්නම් ලක්කම් තුනෙන් තුනට සමාස් දාලා යන්න. අනුනාගේ කීයද? 41,992යි. අලදාය ජීව කාලය කීයද? එතකොට ලක්ෂ 15යිනේ. ආයක අවුරුදු 5යි. ලක්ෂ 3ක් නෝ වාර්ෂික very good. වාර්ෂික ඊන ප්‍රශ්නේ මේකට මොකද ජර්නල් සරහ? වේතා පරිලෝක වල නසමහා ෂය ගිණුම හර මුදල් පාලන ගිණුම බැර නිසා නල් එයිඩාවක් සිදු වෙන්නේ නැහැ නේද? ස්වයංසාර සංස්ථාව මේ ප්‍රශ්නාවක් ෂෙයා කරනවා කියලා. ස්වයං බෙදවා. ලක්ෂණාවක් ෂෙයා කරනවා කියලා. ලක්ෂණ වේදවා හඳුනාගත්තයි කියලා රුපියල් ලක්ෂ 3 ව්‍යාපාරයෙන් එළියට යන්නේ නැහැ. මුදල් වලට ගෑවෙන්නේ නැහැ. මානසික ඔව් සර් පැහැදිලි නැහැ. මම කිව්වේ රුපියල් ලක්ෂ 3ක් ෂෙයා වශයෙන් හඳුනාගත්තා කියලා. රුපියල් ලක්ෂ 3ක් ෂෙයා වශයෙන් හඳුනාගත්තයි කියලා. රුපියල් ලක්ෂ 3ක් ව්‍යාපාරයෙන් එළියට යන්නේ නැහැ. ලක්ෂ 3ක් ෂෙයා වශයෙන් හඳුනාගත්තයි කියලා. ලක්ෂ 3ක් ව්‍යාපාරයෙන් එළියට යන්නේ නැහැ. එහෙනම් මේක මුදල් වලට ගෑවෙන්නේ නැහැ. ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ෂෙයා ගිණුම හර ෂෙයා වෙන් කිරීමෙන් බැර. මේක මේවත් මේ කියලා ටික කාලයක් යනවද? ඔව් සර්. ෂුවර් නේද? මම අහනවා. හා සර්. right. මොකද අන්න අනුවත්කම් ෂය ලක්ෂ 3යි මේක වැරවෙන්නේ ෂය වෙන් කිරීම. මම ෂය වෙන් කිරීම ගහන්නේ නැහැ. මෙතන මේ
ලක්ෂ තුන අවසානයේ මේ වියදමක්. කොහාටද යන්නේ මේක? මේක වියදමක්. ලාභ වෙනවා වගේ. ඒක ලාභ වෙනවා වගේ. අමුදලන්ති කලබල සම්බන්ධයෙන් කතාව ඉවරයි. right මේ ටික පුළුවන් නම් අත්‍තරම කලබල පුළුවන්. ඊට පස්සේ මේ කොහොම මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූල්‍ය ප්‍රකාශනයේ උද්දීපය. දැන් මූල්‍ය ප්‍රකාශනයේ කොහොමද මේක පෙන්වුම් කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහොමද පෙන්වුම් කරන්නේ? දැන් බලන්න මෙතන මේ කලබල ණය හිමියා. කලබල ණය හිමියා අපට ඉන්නවා 9,13,281. කලබල ණය හිමියා මේ ගිණුම් වශයෙන් දැන් මේක කොහොමද ගිණුම් සියල්ලක්ම 2017 2017 වෙනදී අපිට කලබල ණයින් ඉන්නෝ කලබල ණයින් 9,13,281. ඔව් 9,13,281. අපි දැන් සාමාන්‍යයෙන් ණය හිමියෝ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණය හිමියෝ දාන්නේ ජංගම වර්ගීය යටතේද ජංගම නොවන වර්ගීය යටතේද? මේ ණය සම්බන්ධයෙන් අවසාන කොටස අවසාන කතා. ඊට පස්සේ මේ යනවා. ජංගම වගකීම. ජංගම වර්ගීය යටතේ. ණය හිමියෝ දාන ජංගම වර්ගීය යටතේ. ජංගම වර්ගීය කියන අදහස් වෙන්නේ වර්ෂයක් තුල ගෙවි දේවල් වර්ෂයකට එහා පැත්තේ ගෙවි දේවල්. වර්ෂයකට වැඩි කාලයක් ගත කළ ගන්න දේවල්. වර්ෂය තුල. ඔව් වර්ෂය තුල. නමුත් මේ 9,13,281 අපි කියවන්නේ වර්ෂයක් තුලද වර්ෂ 5ක් තුලද අපි කියවන්නේ. මේ වර්ෂ 5 වර්ෂයක් තුලයි. 10 අවුරුදු 4ක් තුල ගන්නකොට තමයි මේ තියෙන්නේ. එහෙම නේද? ඔව්. අවුරුදු 4ක් තුල ගන්නවා. ඒ කියන්නේ මේ 9,13,281 ජංගම වර්ගීය අර්ථය දක්වන එක හරියට වැරදිද? වැරදි. වැරදි. එහෙමයක් තියෙනවා. මේ 9,13,281 කිසියම් කොටසක් තියෙනවා අවුරුද්දක් තුල ගන්නවා දේවල්. එහෙම නේද? ඔව්. ඔව්. දැන් මේ 9,13,281 අවුරුදු 4ක් තුල ගන්නවා කියන්නේ. අවුරුදු 5ක් තිබ්බා. පයින් අවුරුද්දක් ඉවරයි. මේ වර්ෂ 4ක් තුල ගන්නවා කියන්නේ. වර්ෂ 4ක් තුල. මේ වර්ෂ 4ෙන් අපිට මේ වර්ෂ 4 වෙනකම් අපිට 2018-19 සහ 2019 ඉවසේ 21 2017 2018 අපි ගත්තේ නැහැ. කම්මිනි ගානේ තමයි. ඔව් 2018 අපි ගත්තනේ. ඔක්කොම හතරයි මහයි. හරි. අවුරුදු කාලයක් අවුරුදු 4යිනේ. එහෙනම් අවුරුද්දක් ඉවරයි. අවුරුදු 3. ඔව්. අවුරුදු 3ක් තුළ තියෙන අපිට. ඒ අවුරුදු කොහොමද කරන්නේ? 2018 19 20 කැඩෙන්නේ කොහොමයි? එතකොට මේකේ 2018 19 කොටස තමයි ජංගම වර්ගය. එහෙම නේද?
ඔව් සර්. ඒකනේ අවුරුද්දක් තුල ගවන්න ඕනද ඒක. අපේ ඉන්නේ 2018 අවසානයේ 2020 එක ඉන්නේ. 2018 2020 වෙද්දී 2018 19 වර්ෂයේ. ඒ 2019 2020 දින ගෙවන්න 2019 2021 කෝ ඊට පෙර ගෙවන්න ඕන කල්බදු නැහැ ප්‍රමාණය ඊළඟවක් කියන්නේ. 2019 එහා පැත්තට යනවා ජංගම නොවන. ජංගම නොවන. ජංගම නොවන. ඒක පැහැදිලිද ඔයාලට? මේ කල්බදු නැහැ ජංගමවක් කියන සහ ජංගම නොවනවක් කියන ආකාරයෙන් හැදුවා. ඒක පැහැදිලිද? ඔව් සර්. එතකොට මේ 9,280 කියන්නේ ජංගමවක් කියනවා. ඒ කියන්නේ 2,19,280 ගේ ජංගමවක් කියනවා. ජංගමවක් කියනවා. වෙන්නේ ලක්ෂ 4යි. අයි ලක්ෂ 4 ඊළඟ අවුරුදු 2018 19 කල්බදු වාරික. කල්බදු වාරික. ලක්ෂ 4යි. ඒ 2018 වාරික ලක්ෂ 4යිනේ. කල්බදු වාරික ලක්ෂ 4යි. මේ කල්බදු වාරිකයේ තුල තියෙනවා කල්බදු පොලියක්. පොලිය. ඒ පොලිය කියන අපි දාන්නේ ජංගමවක් කියන එක. ඒ පොලි කොටස අයින් කරන පොලිය 2018 19 පොලිය කියක් කියනවද? 2018 19 පොලිය කියක් කියනවද? 1,70,289. නෑ ඒ තියෙන්නේ 2017 පොලිය. මම අහන්නේ 2018 19 පොලිය දැන්. 1,36,994. 1,36,994. මෙන්න මේක අඩු කරාට පස්සේදී ආයෙත් වල ගියාම 6යි 9යි ගියාම 0යි 9යි ගියාම 0යි 9ට ගියාම 1යි 9න් ගියාම 6යි මේක 2,61,6යි 2,61,6යි ජංගමයක් 2,61,6යි ජංගමයක් කියන ජංගම නොනවක් කියන 9,281 අඩු කරනවා 2,61,6යි ඉක්කොලෙන් ගියාම 5යි 7යි 2යි මේක ගියාම 2යි ඉක්කොලෙන් ගියාම 5යි ඒක ගියාම 6,52,370 මේ ආකාරයෙන් තමයි මේ 9,380 ජංගමයක් වෙනවා ජංගම නොවක් වශයෙන් කරන්නේ ජංගමයක් වශයෙන් ගන්න ඊළඟ අවුරුද්දේ වාරිකේ ඊළඟ අවුරුද්දේ පොඩි අඩු කරනවා ඒ ජංගමයක් කියව මේ සමස්ත වාක්‍යයෙන් අඩු කරලා පස්සේදී මුළු වාක්‍යයෙන් අඩු කරලා පස්සේදී ජංගම නොවක් කියන්නේ ඔන්නෝයි ආකාරයෙන් තමයි එතන මේක ජංගමයක් කියනවාද මේක ජංගම නොවක් කියනවා මේ ආකාරයෙන් තමයි ජංගමයක් කියන සහ ජංගම නොවක් කියන කඩලා මූල තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ යුතුයි
හරි වැඩි පැහැදිලිද? ඔව් සර්. අපි කවුද මේ ටික පැහැදිලි නම් කවුරුද කියන්නේ මෙච්චරයි. මේක කරගන්න පුළුවන් එක්කෙනෙක්ගේ කල්පන සම්බන්ධයෙන් ගැලවීම බොහොම පහසුවෙන් හරියට කරන්න පුළුවන්. ඉතින් පස්සේ තමයි සමාගම් ගණන් වලට සමාගම් ගණන් රිවිෂන් එකෙන් කතා කරනවා අවුල් ව්‍යාපාර ගණන් කතා කරන මේ උදාහරණ වගේ නම් වාස්තවික කට් කරගන්න එපා. අඩුමානේ කට්ටුවත් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. දැන් මේ සමාගම් අවසාන දින සමාගම් අවසාන දින කියලා මම වෙනසක් නැහැ. හරි සමාගම් අවසාන දින සීසන අවසාන අවසාන දින කියලා මේකේ ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ කියන්නේ හවුල් ව්‍යාපාර අනිකුත් කර ව්‍යාපාර එන අනිකුත් කලින් කතා කරපු ව්‍යාපාරවල අවසාන දිනුම් හදන ආකාරයට තමයි හදන්නේ. ලාභ වෙන ආකාරය කිසිම වෙනසක් නැහැ. එකම වෙනස බාහිර කරන ආකෘතිය ෆෝමැට් එක වෙනස් වෙනවා. ඒක තියරි වල කිසිම වෙනසක් නැහැ. ये बलबीर कहा प्रोग्राम शेयर करना आकारेවත් ग्रुप පිළිවෙල වෙන ආකාරයවත් උපස්ථ වේදම් උපස්ථ ආදායම් ගල්පන ආකාරයවත් බැංකු සසුන් සම්බන්ධයෙන් අඩු කරන ආකාරයවත් කිසිම දෙයක් වෙනසක් නැහැ. right ඒ දේවල් හිම්ම වෙනවා. එකම දේ තමයි භාවිත කරන ආකෘතිය. භාවිත කරන ආකෘතිය. දැන් මේකෙදි අනිත් ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට අමතරව සමාගම් වල අපිට හම් වෙනවා ප්‍රත්‍යාගමන කිරීම. පස්සේ සංචිත ප්‍රාර්ථනා කිරීම. ini kamu itu saat hal ini lagi dengan semagam bandelu විශේෂී ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක් හම්බ වෙනවා සමාගම් වෙන කරලා. දැන් මේවා අපි කරලා තියෙන්නේ. පත්‍යාගමන සම්බන්ධයෙන් කතා කරා. පත්‍යාගමනය කරද්දී අවශ්‍ය පළමු වතාවට පත්‍යාගමනය කරන සිද්ධ වෙන්නේ සහ කලින් පත්‍යාගමනය කරලා තියෙන දේපල අපි තාප කරන නැවත පත්‍යාගමනය කියන්නේ කලින් පත්‍යාගමනය කළා පත්‍යාගමන ලාභයක්ද දෙන්නේ
ඒ ආදී වශයෙන් සියලුම දේවල් ප්‍රත්‍යයන් සම්බන්ධව කතා කරලා දෙන්නේ. සම්මිත බ්‍රාහ්මණ කියන සම්බන්ධව කතා කරලා දෙන්නේ ඔබේ සම්පූර්ණ කතා කරලා. මේ කම විදිහට තමයි කල්පදු වෙන්නේ. එතකොට මේ සමාන විදිහ කියලා අමුතු ආකාරයෙන් නෙවෙයි අනිත් ආකාර තමයි කියනවා. අවුල්‍යාපාර විදුම් වලට සාපේක්ෂව අවුල්‍යාපාර විදුම් වලට සාපේක්ෂව සමාගම් විදුම් ලේසි. ඒ හේතුව තමයි සමාගම් විදුම් නිර්මාණය කිරීමේ කියාමඩුයි. අවුල්‍යාපාර සාමාන්‍යයෙන් සමාගම් ගන්න හොඳට ප්‍රැක්ටිස් කරලා ගියොත් අනිවාර්යයෙන්ම ඒ ගාන අනෙන් ලකුණු 95 ස්කෝර් කරන්න පුළුවන්. එතකොට මේ කියන්නේ වෙනත් ආකාරයෙන් කිව්වොත් තවත් සරලව කිව්වොත් පහුගිය අවුරුදු 7ක 8ක ගණන් දෙක හොඳ තියරි නොලෙජ් එකත් එක්ක ප්‍රැක්ටිස් කරලා ගියොත් පහුගිය අවුරුදු 7ක 8ක පාස් පේපර්ස් ටික හොඳ තියරි නොලෙජ් එකත් එක්ක 7ට එක ගාන එකම ගාන ප්‍රැක්ටිස් කරලා ගියොත් ඒ වගේ අවුරුදු 8ේම අද්භූතය ප්‍රත්‍යක්ෂයි සමාගම් ගන්න හෙලින්ම කොට දාන්න පුළුවන්. බයි තියරි නොලෙජ් එකත් එක්ක යනවා. දැන් කටපාඩම් කරන ගිලේ මම කියන්නේ. දැන් තියරි නොලෙජ් එකත් එක්ක යනවා. මේ තියරි නොලෙජ් එකත් එක්ක අවුරුදු 8 ඒ සියලුම ගණන් එකම ගාන 7ට වතාවක් ප්‍රැක්ටිස් කළොත් සමාගම් ගන්න අද්භූතය ප්‍රත්‍යක්ෂයි. දැන් මේ අනිත් කාරණාව තමයි මේ සමාන ගණන් වල මේ ෆෝමැට් එක ළමයි කලර් කරන්නේ. ළමයි මේ හිතවෙන්නේ දැන් අමාරුයි කියන්නේ ෆෝමැට් එකක් එක්කලා. මොකද ෆෝමැට් එක ආදායම් ප්‍රකාශන ටික ෆෝමැට් එකක් තියෙනවා. ආදායම් ප්‍රකාශන. ඉන්කම් ආසින් ප්‍රකාශන. ඉන්කම් ප්‍රකාශන ෆෝමැට් එක අසුන්නේ ඉන්කම राष्ट्रीय प्रकाशन वैसे विरुम सतह वैसे मूल प्रकाशन मूल मूल प्रकाशन विरुम सतह उसके ඔන්නවත් එක තමයි මේකේ වැඩ වැඩින්නේ. ඒ ඔන්නෝවල තමයි ගන්න අමාරුයි කියන වචනේ තමයි ඉන්නේ. එතන ගන්න අතර අමාරු නෑ. ප්‍රැක්ටිස් කරගෙන ඉන්න යන නැති. හරිද? එතකොට මේකේ මේ ෆෝමැට් එක ඔයාලට ඊළඟ ටියුට් එකේ හම්බ වෙනවා. අන්ට ටියුට් එකේ සොෆ්ට් කොපි දාන්න ගෲප් එකට මේ ෆෝමැට් එක හම්බ වෙනවා. ඒතරම් සමායන කරනවා කියන අනිත් කාරණාව තමයි මේ සමායන සම්බන්ධයෙන් කියන අනිත් කාරණාව තමයි මේකට මේ ෆෝමැට් කටපාඩම් කරන්න යන්න එපා. ඉතින් මේ ෆෝමැට් කටපාඩම් කරන්න යන්න එපා. කටපාඩම් කරලා මේ විභාග කටපාඩම් කළා විභාගෙට ෆෝමැට් එක ප්‍රමාණන්න බෑ. ඒතකොට මේ ෆෝමැට් එක ෆැමිලියර් වෙන්න නම් ෆෝමැට් එකකට වැටෙන්න නම් මොකද කරන්න ඕන? අනිවාර්යයෙන්ම ගණන් ප්‍රැක්ටිස් කරන්න ඕන. පුළුවන් තරම් ඉන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරගන්න දැන් මට ඕනම් පුළුවන් මේ ෆෝමැට් එක මේ බෝඩ් එකේ ලියන්න. මේ ෆෝමැට් එකේ බෝඩ් එකේ ලියන්න. ඉතින් මේ විස්තර කරන්න. නමුත් ඒක තේරුමක් නෑ. මොකද ඒක ෆෝමැට් එක සමහරවිට 20 කතාවක් බෝඩ් එකේ ලියලා අපි ගණන් හදයි. සමාන දෙයක් කරන්න යනවා. දැන් මට කලියක් කියන්න ඕන. මේ අවසාන විදිහට හදද්දී ඔයාලට පුළුවන් වෙන්නේ අවසාන විදිහට අරමුණ කියන්නේ. උදාහරණයක් අවසාන විදිහට දැන් මූල ප්‍රකාශන කටුලයි කටුලේ මූල ප්‍රකාශන කටුලයි කටුලේ
මූලික ප්‍රකාශන කට්ටලේ අන්තර්ගතය පොඩ්ඩක් කියන්න තමයි. උදකයිද? මූලික ප්‍රකාශන කට්ටලේ අන්තර්ගතය මොනවද කියන්නේ? ආදමයන්ති තමයි ඉන්නවද? ඔව් සර්. මූලික ප්‍රකාශන කට්ටලේ අන්තර්ගතය මොනවද කියන දේවල් මූලික ප්‍රකාශන. ආරම්භක තොගය නෑ. විකුණුම් පිරිවැය නෑ මම අහන්නේ මූලික ප්‍රකාශන කට්ටලේ අන්තර්ගතය නෝ ආදායම් ප්‍රකාශන. දෙන්නේ මූලික ප්‍රකාශන. මූලික ප්‍රවාහ ප්‍රකාශන. දැන් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක අන්තර්ගතයද සර්? මූලික ප්‍රකාශන කට්ටලේ අන්තර්ගතය. මූලික ප්‍රවාහ ප්‍රකාශන. ජීවිතය ප්‍රතිපත්තිය සපහන්. ආදායම් ප්‍රකාශනය, නිකම් රසයේ ප්‍රකාශනය, මූල දත්ත ප්‍රකාශනය, උද්දෝෂ ප්‍රකාශනය, ජීවිතය ප්‍රතිපත්තිය සහ සපහන්. මොකද මේක තමයි මූල්‍ය ප්‍රකාශනය. සංරචනය. මූල්‍ය ප්‍රකාශන සංරචනය. මූල ප්‍රකාශන වල සංරචනය. මූල ප්‍රකාශන කට්ටලයක සංරචනය. දැන් මේ අවසාන ගුණ කියලා සීල සමාගමක අවසාන ගුණ කියලා අද වෙන මේක. සීල සමාගමක අවසාන ගුණ කියලා අපි හදන්නේ මේවා. ඒක මූල්‍ය ප්‍රකාශන වල සංරචනය. මේ හැම එකක්ම ඉංග්‍රීසි කිරීමේ අරමුණක් වෙනවා. දැන් ආදායම් ප්‍රකාශන හොයන්නේ මොකද්ද? ඉන්ටර්නැෂනල් ප්‍රකාශන හොයන්නේ මොකද්ද? මූලික ප්‍රකාශන හොයන්නේ මොකද්ද? දත්ත ප්‍රකාශන හොයන්නේ මොකද්ද? ආදී වශයෙන් මේ හැම
මූල ප්‍රකාශනයක්ම පිළිවෙල කිරීමේ සුවිශේෂ ආරම්භයක් තියෙනවා. දැන් මේ ආදාය ප්‍රකාශනය කියන්නේ අත්‍යවශ්‍ය ලාභ ආරම්භය. මේ ලාභ කියන වචනේ භාවිත වෙන්නේ නැහැ. දැන් බලන්න ආදාය ප්‍රකාශනය කියන වචනේ. ඉතින් මොකද්ද ආදාය ප්‍රකාශනයක් පිළිවෙල කිරීම ආරම්භය? මොකද ආදාය ප්‍රකාශනය පිළිවෙල කිරීමේ ආරම්භය. ව්‍යාපාරයේ ලාභය ගණනය කිරීම. අනිවාර්යයෙන් මිනියම් ප්‍රතිඵලය වාස්තු හරියට හරි. මිනියම් ප්‍රතිඵලය. ලාභය අලාභය. අලාභය. සාමයේ මිනියම් ප්‍රතිඵල. ලාභය අලාභය නම් තමයි ආරම්භය. හිමිකම් වෙනසින් ප්‍රකාශය ආරම්භන ඒ කිසියම් දෙයකට හිමිකමේ සිදුවලා තියෙන වෙනස් හිමිකම සිදුවලා තියෙන චලනයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබනවා. මූල කොට ප්‍රකාශය ආරම්භ කරනවා. මූල කොට ප්‍රකාශය ආරම්භ කරනවා. ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු සටහන් මුදල් මූල ප්‍රකාශය ආරම්භ කරනදී මූල ප්‍රකාශනය කියන්නේ අතන මේක මොකක්ද කියන්නේ? මේකෙන් සමීකරණය තියෙන්නේ. මේකෙන් සමීකරණය තියෙන්නේ. මූල ප්‍රකාශනය දෙන කිලෝ සමීකරණය. පාන්න වත්කම් ඊළඟට හිමිකම මොදකි නිවිතු වත්කම් වල සමාන කරනවා. වත්කම් තියෙනවා. වත්කම් වල එකතුවට හිමිකම සහ වත්කම් වල එකතුව සමාන කරලා පෙන්නනවා. ඒක කවුරුද? මූල තත්ත්ව ප්‍රකාශනය කරනවා. ඒ මූල තත්ත්ව ප්‍රකාශනය කියන්නේ පිළිම ඉගෙන සමීකරණය. ඉගෙන සමීකරණය තමයි පිළිම මූල තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. ඒක මේකෙන් පද කරන්නේ. ඉතින් වර්ෂ අවසාන දිනට වත්කම් සහ ඉතින් වර්ෂ අවසාන දිනට ඉතින් වර්ෂයේ අවසාන දිනට වත්කම් සහ හිමිකම් වත්කම් හිමිකම් සහ වගකීම් නිස්කිරිය ඇති ආකාරය සිරියති ආකාරය පෙන්නුම් කරා ආකාරය පෙන්නුම් කිරීම මුදල් ප්‍රවාහ ප්‍රකාශය ආරම්භ කරනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ආරම්භ කරනවා. විලුම් කාල පරිච්ඡේදය තුළ මුදල් හා මුදල් වල සමාන දෑ වල ගලායන් සහ ගලායන්. විලුම් කාල පරිච්ඡේදය තුළ මුදල් හා මුදල් වල සමාන දෑ වල ගලායන් සහ ගලායන් පෙන්වීම. ඒතර මේ ටික තමයි අපි සීමිත සමාගමක අවසාන ගෙවුම් කියලා ක්ලියර් කරන්න යනවා. ඒතර මේ අරමුණු ටික මේ ආදායම් ප්‍රකාශනයේ අරමුණ
හවුල් ව්‍යාපාරයක් කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒකම තමයි අරමුණ. වෙන්නේ එකම දේ. තනමිතුල ව්‍යාපාරයක් කියලා වෙනසක් වෙන්නේ නැහැ. වෙන්නේ එකම දේ. right? ඒක තමයි තනමිතුල ව්‍යාපාරයකට නිකම් වෙනස් වෙන ප්‍රකාශ පිළිය කරන්නේ නැහැ අපි. බලතල ප්‍රකාශ පිළිය කරන්නේ නැහැ අපි. දැන් මූලික ප්‍රකාශනය ගත්තොත් මේක හවුල් ව්‍යාපාරයලා ඒක හදනවා. තනමිතුල ව්‍යාපාරයලා හදනවා. සමාන වර්තන මේක පිළිල කිරීම අරමුණ ව්‍යාපාරය වෙනස් වුණා කියලා ඒ අරමුණ වෙනසක් නැහැ. එකම දේ වෙන්නේ. එතකොට මට කියන්න අවශ්‍ය වුණේ සීමිත සමාගමක් සම්බන්ධයෙන් අවසාන ගිණුම් පිළියෙල කරද්දී සීමිත සමාගමක් සම්බන්ධයෙන් අවසාන ගිණුම් පිළියෙල කරනකොට එන්න මේ මූල ප්‍රකාශන සංරචක මූල ප්‍රකාශන කට්ටලේ මේ සංරචක ටික අපි පිළියෙල කළ යුතුයි. ඔන්න මේක ඉඳලා ගන්නකො. හරි සර්. හරි. එතකොට මම එකම දේ තමයි සීමිත අනිත් ව්‍යාපාරයක් ඒවා අවුල් ව්‍යාපාරයක් ඒවා ඒ ෆන්ක්ෂනල් ෆෝමැට් එක වෙනස්. ඉවලා වෙනස් ෆෝමැට් එකක් තමයි ආකෘතියක් තමයි සීමිත සමාගම් වල අවසාන ගණන් ඉගෙන ගන්න පාවිච්චි කරන්නේ. ඒතරම් ෆෝමැට් එක මම ෆැමිලියර් වෙනවා. ඒක වෙනතුව ගණන් පාඩම් කඩපාඩම් කරන්න යන්නේ නැහැ. හරි. ඒකට සීමිත සමාගමක ආදායම් ප්‍රකාශන සම්බන්ධයෙන් මම හදලා මොමන්ට් එකේ සම්බන්ධයෙන් විස්තර කළා විස්තර කිරීම කළා ක්ලාස් එක නවත්තනවා. දැන් තව 5ක් වගේ මම ගන්නෙ. දැන් මොන මේ ආදායම් සීමිත සමාගම ආදායම් ප්‍රකාශනය ගත්තොත් පිටු පිළිම සමාගමේ නම සමාගමේ නම සමාගමේ XY සමාගමේ නම වෙදාස් ඉස්ති දෙකේ नाइट हिस्से का दिन अवसान वर्षीय सनह अवसान वर्षीय सनह आदाय प्रकाशन लाभ 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 सहा विना विस्तीर्ण आदाय
प्रकाशन लाभ हो अलाभ सह स्थिर आदाय प्रकाशन लाभ हो अलाभ सह विस्तीर्ण आदाय प्रकाशन आदाय प्रकाशन समागमे नाम एक्सपाइटेड उदाहरण समागमे नाम फस्ट दिनं वार्षिके अवसान दिने अनिवार्य दिनेन अवसान वार्षिके दिनट्ट नेवे दिनेन अवसान वार्षिके दिनट्ट කියන වචන භාවිතාව වෙන්නේ මූල තත් ප්‍රකාශනයේ ආදාය ප්‍රකාශන කියන්නේ දිනෙන් අවසන් වාර්ෂික නම. මේ දිනෙන් අවසන් වාර්ෂික දිනෙන් අවසන් වාර්ෂික right විස්තීර්ණ ආදායම් කියන්නේ මොකද්ද? පස්දාගන්න පන්ති වගේ දේවල් අපි දාන නිසා. එතකොට මේකේ මහ දෙයක් නෑ. අපි අර හවුල් ව්‍යාපාර කරන වගේ තමයි මේකම ආදාය. මේකම ආදාය. මේකම ආදාය. ඒක සාමාන්‍ය කල් දහස් වලින් හදන්නේ. right කල් දහස් වලින් හදන්නේ අපි. कल 10 हज़ार में आदाय आदाय මේ අඩු කරන විකුණුම් පිළිවෙල මෙහෙම තමයි අනිත්‍යවත් කියලා ආදාය විකුණුම් පිළිවෙල අඩු කරා අවුල් ව්‍යාපාරවල විකුණුම් පිළිවෙල ආදාය විකුණුම් පිළිවෙල අඩු කරා ආදාය විකුණුම් පිළිවෙල අඩු කරා මොකක්ද වෙන්නේ ළමයන්දී ආදාය විකුණුම් පිළිවෙල අඩු කරා මොකක්ද වෙන්නේ ළමයන්දී ආදාය විකුණුම් පිළිවෙල අඩු කරා මොකක්ද වෙන්නේ ධන ලාභය ධන ලාභය දැන් මේ කවුරු ව්‍යාපාරවත් මේ ගලන්නේ නැහැ. දැන් විකුණුම් පිළිවෙල කියන අපිට මනන්ට වෙන මොහොතේ ගණනය කරලා පෙරවැඩක් ගණනය කරන්න වෙනවා. විකුණුම් පිළිවෙල කියන අපිට වෙන කොහේ හරි පෙරවැඩක් ගණනය කරන්න වෙනවා. පෙරවැඩක් වශයෙන් ගන්න වෙනවා. හරි ඒක උත්තරය මෙතෙන්ට ගියේ. ඊට පස්සේ වෙනත් ආදාය. මෙන්න මේ වෙනත් ආදායම් වලට අපිට සතහනක් දාන්න වෙනවා. සතහන මූලික ගහන කට්ටලේ කොටසක්. ඒ සතහන මූලික ගහන කට්ටලේ කොටසක්. උදාහරණයක් විදියට ජීවිතම් එක. සෙනත් ආදායම් දාලා ඒක උකල් වෙන්න. මේ අඩු කරනවා උදාහරණයක් විදියට. උදාහරණයක් විදියට. පරිපාලන පිළිවෙල right උදාහරණයක් පිළිවෙල පරිපාලන පිළිවෙල වෙනත් පිළිවෙල උදාහරණයක් පිළිවෙල පරිපාලන පිළිවෙල වෙනත් පිළිවෙල right මූල පිළිවෙල මේ ඔක්කොම වියදම් අපිට අපි මේ වියදම් වල එකතු තමයි ගෙන්නේ මේ වියදම් වල එකතු තමයි ගෙන්නේ මේ හැම එකම මේ හැම දෙයක්ම පෙර වැඩවල කල්ලා ගෙන්නනවා පෙර වැඩවල කල්ලා ඒ පෙර වැඩවල කල්ලා එකතු තමයි ගෙන්නේ right පෙර වැඩවල කල්ලා ඒ එකතු තමයි ගෙන්නේ
तर මේ පෙරවැඩවල කළා මේ එකතු තමයි කියන්නේ මේ හැම එකම පෙරවැඩක් තියෙනවා. ඊළඟ මේ සතහන කියන්නේ මූල ප්‍රකාශන කට්ටල කොටසක්. ඒ සතහන වෙනම මූල ප්‍රකාශන කට්ටලේ ඔය එක ගිණුම් කරන ප්‍රතිවත්‍ය සහ සතහන කියලා කලින්ම ලිව්වා. ගිණුම් කරන ප්‍රතිවත්‍ය සතහන් කියලා මම ලිව්වා. ඒතර ඒක ගිණුම් මූල ප්‍රකාශන කට්ටලේ කොටසක්. අනිත් පෙරවැඩ කියන්නේ ඒ ගානේ අපි උත්තරයක් ගන්න භාවිතා කරමු. දෙයක් නිසා මූල ප්‍රකාශන කට්ටලේ කොටසක් නෙමෙයි. right. ඊපස්සේ බදු පෙරලාභය. මේකෙන් මෙතන අඩු කරලා පස්සේ බදු පෙරලාභය. බදු පෙරලාභය. right. බදු පෙරලාභය. අනේ ඊටලා කියන්නේ ඔයාලා බලන්න මාස වෙන බදු පෙරලාභය. බදු පෙරලාභය. right. ඊපස්සේ වර්ෂයේ ආදායම. මේ බදු පෙරලාභයට අපිට දාන්න වෙනවා සතහන. ඒ කියන්නේ සතහන දෙක. සතහන දෙක. දැන් සතහන් දෙකක් ආවා. එකක් තමයි ආදායම. දෙවෙනි එක බදු පෙරලාභය. වෙනත් ආදායම් වල සතහන කියන්නේ ඒක විදුලි කරන ප්‍රකාශනයෙන් අතලෙන් කොටසක්. වෙනත් ආදායම් සතහන එක කියලා වෙනත් ආදායම් කියන්නේ ඒ අතරේ වෙනත් ආදායම් වල ආපු මේ එකතුවට බ්‍රේක් අප් එක. මේ එකතුවට විස්තරය. බදු පෙරලාභය ගණනය කරන්නේ එතකොට මෙන්න මේ ඉදාදී විදන් පරිපාලන පිළිවෙල වෙනස් පිළිවෙල සහ මූල්‍ය පිළිවෙල. කියන ආකාර හතරක විදිහෙන් අපි අඩු කරලා තියෙනවා බදු පෙරලාභය ගණනය කරන්නේ. මේ මෙන්න මේ සියලුම ආකාර විදන් වලින් තෝරාගත් විදන් කොටසක්. මේ බදු පෙරලාභය යටතේ අපි මෙන්න මේ විදිහට ටික අඩු කරලා තියෙන කියලා පෙන්නනවා. දානසේ අධ්‍යක්ෂක පාරිශ්‍රමික අධ්‍යක්ෂක වියවුවට විගණන ගාස්තු තොලහපා හැරි ඇසේ දේපල විසාපතරණස්තය right අන්නේ වගේ තෝරාගත්ත ඉදම කීයක් විශේෂයෙන්ම බදු පෙරලාභය යටතේ අපි කියනවා. මේවා අපි මොකද ඒ අයිටම් දෙන්නේ මේවා ඇතුලේ තියෙනවා. ඒ අයිටම් දෙන්නේ මේ වගේ ඇතුලේ. ඒ වගේ තෝරාගත්ත විශේෂී අයිටම් කීයක් අපි හෙලි ගන්නවා. ඉලුම් කරන ප්‍රකාශ කරනවා. ඉලුම් කරන මූල ප්‍රකාශන කට්ටලේ තුල ඔය මේ වගේ තෝරාගත්ත ඉලම් කීයක් හෙලි ගන්නවා. බදු පෙරලාභය යන්නේ කිරීමේදී පහත් සඳහන් ඉදම් අඩු කළ ඇත. කියලා අධ්‍යක්ෂ පාරිශ්‍රමික වෙන අධ්‍යක්ෂ වලට වැටු විගණන ගාස්තු කපා හැරීම අල්බදු පොලි වස ණය පොලි ආදී වශයෙන් සුවිශේෂී විදම් කිහිපයක් කොටසක් අපි බදු පෙරලාභයේ කියන සතහනේ යටතේ වෙන්නේ. right ඊළඟට ආදායම් බදු. ආදායම් වගේ මොකද ලේසි කරලා දීමක් ඒක 아무තු ගැලපීමක් නෙවෙයි තමයි ආදායම් බදු. ඒක සතහන තුන. එතකොට සතහන 1 2 3ම යන්නේ ආදායම් ප්‍රකාශනයට. ආදායම් ප්‍රකාශනයට තමයි සතහන 1 2 3ම යන්නේ. right ඒක කාලච්ඡේද සඳහා ලාභය ආරම්භ. කාලච්ඡේද සඳහා ලාභය නැත්නම් ලාභයක් නම් වරන් වෙනවා. බලන්න සතහන 1 2 3 කියන තුනමාවේ ආදායම් ප්‍රකාශනයට right අසේ වෙනත් විස්තීර්ණ ආදායම් උදාහරණයක් පත්තායන සංකේතය වෙනත් විස්තීර්ණ ආදායම් වෙනත් විස්තීර්ණ ආදායම්
right දැන් අපිට වෙනස් වෙන ආදායම නැත්තේ මොනනම් මේක ඒ යටතේ ප්‍රත්‍යාගම සහිත අතිරික්ත වෙනස් වීම කියලා වෙනම් පෙන්නන්න පුළුවන්. වෙනස් වෙන ආදායම පස්සේ ඒ වගේම වෙනස් වෙන ආදායම යටතේ ප්‍රත්‍යාගම සංකේත නේද? වෙනස් වෙන ආදායම යටතේ ප්‍රත්‍යාගම අනිශ්චිත අතිරික්ත ප්‍රත්‍යාගම සහිත අතිරික්ත වෙනස් ප්‍රත්‍යාගම සහිත අතිරික්ත වෙනස් අසේ මුළු විස්තීර්ණ ආකාරය මුළු විස්තීර්ණ ආකාරය මුළු විස්තීර්ණ ආකාරය අන්න ළමයි ආදාය ප්‍රකාශනය ඉවරයි. ආදාය ප්‍රකාශනය ෆෝමැට් එක ඉවරයි. එතකොට මේ ෆෝමැට් එක මේක ලේසියෙන් ඔළුවට යන්නේ නැහැ. හේතුව මොකද? මේක ඇති දෙයක් නෑ. මොකද මේක අපට අලුත් නේ. මේක සෑහෙන ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. මේක සෑහෙන ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. අයියා මේ කිසිම තරක නෑ. අපි ප්‍රධාන දේවල් නෑ. මේ මොකද මේවා තියෙන්නේ? මේ දල්ලාභ වෙන්නේ. දල්ලාභ වෙන්නේ කිය ආදායම විකුණු පිළිවෙල හොයලායි දල්ලාභ වෙන්නේ කියන එක මම තාක්ෂණය පටන් ගත්ත කාලේ දැන් කරා. ඒ කියන්නේ සමීකරණේ පාඩම කාලේ දැන් මම ඒක කිව්වා. ඊට පස්සේ වෙනත් ආදායම් කියන්නේ මොනවද? වෙනත් ආදායම් සඳහා යන සතහනක් පාවිච්චි වෙනවා. ඒක පෙරවැඩ නෙවෙයි. වෙනත් ආදායම් වල බ්‍රේක් අප් එක. මේ විස්තරය අපි සතහනක් ආකාරයෙන් දෙන්නවා. අපි බෙදාහැරීම පිළිවෙල, පරිපාලන පිළිවෙල, වෙනත් පිළිවෙල සහ මූල්‍ය පිළිවෙල. දැන් මේ දල්ලාභයට වෙනත් ආදායම් එකතු කළා. අදාළ මෙහෙයු විදම් ටික අඩු කළා ඒ ලාභය හොයන්න කියන එක අනිත් ව්‍යාපාරයක් කරන කාලයකත් කරා, අවුල් ව්‍යාපාරයක්වත් කරා. සමායමවත් ඒක එහෙමයි. එකම දේ තමයි. බෙදාහැරීම පිළිවෙල කියන එක එකතු තමයි ගේන්නේ. ආදාය ප්‍රකාශනය. මෙතනදී පරිපාලන පිළිවෙලේ එකතු තමයි ගේන්නේ ආදාය ප්‍රකාශනයේ මුහුණ කරනවා. පරිපාලන පිළිවෙලේ තව අනුබන්ධ දේවල් කියනවා. සේවක වැටුප් පැති, දුරකථන ඇති, right? ඒ ආදි වශයෙන් 17 දේවල් ඇති. මේ ටෝටල් එක තමයි කියන්නේ ආදාය ප්‍රකාශනයේ මුහුණ කරනවා. මේක සතහනක් ආකාරයෙන් පෙන්නන්නේ. ඒක ඒ පෙරවැඩවල වෙනම තියෙන්නේ. මේ උත්තර යාමේදී නම වර්කින් එකක් නැත්නම් පෙරවැඩක් තියෙනවා. වෙනත් පිළිවෙලක් තියෙමයි මූල පිළිවෙලක් තියෙනවා. ඒක බදු පෙරලාභය වෙනම සතහනක් දාලා තියෙනවා. මේ වෙනත් ආදායම් වලින් මේ සියලු විද මඩු ප්‍රවාහවලදී බදු පෙරලාභය වෙනවා. මේ බදු පෙරලාභයට සතහනක් දානවා. ඒ සතහන දෙක අතරේ අපි දාන්නේ මෙන්න මේ කලින් බෙදාහැරීම පිළිවෙල, පරිපාලන පිළිවෙල වෙනස් සහ මූල්‍ය පිළිවෙල යටතේ දාන අයිටම වලින් තෝරාගත් අයිටම පමණයි බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත වේදම් සැලකීමටගෙන ඇත කියලා අපි අදාළ වේදම් ටික දාගෙන යන්නේ. උදාහරණ වශයෙන් අත්‍යවශ්‍ය පාරිශ්‍රමික අල්පද පොලි, ණය පොලි, තොග කපා හැදී, විගණන ගාස්තු මේ තෝරාගත් ඒවා කොහේ දාන්නේ. දැන් අනවශ්‍ය තෝරා ගන්න පදනම මොකක්ද කියලා ඒක ප්‍රැක්ටිස් චාට් එක අපිට එන්නේ. ඒ අදාළ ගානේ දීපු තොරතුරු වලින් අපි සාමාන්‍යයෙන් මම දු ආරාම ටික ඔතෙන්ට දානවා. ඊට පස්සේ ආදායම් බදු ඒකට සටහනක් ඕන. ලාභයෙන් කිසියම් කොටසක් ආදායම් බදු වශයෙන් ගවන්නේ කියලා කියයි අපිට ගානේ. ඒ කොටසෙන් කීයක් ඒකට වෙන් කරලා තියෙනවා. සමයෙන් ආදායම් බදු වලට වෙන් කිරීමක් කරලා තියෙනවා. ඒ වෙන් කිරීමෙන් කීයක් මදිද කීයක් වැඩිද කියලා බලලා මදි පාඩු බලලා ආදායම් බදු දැලීම කරන්න තියෙනවා. බොහොම පැහැදිලිව අපි කලින් අපි අඩමාන අය විදිහට සඳහා ගැලවීම් කරා කාර්යක්‍රම තමයි ආදායම් වසුනා ගැලවීම් කරන්නේ. අපිට කාලච්චරේ ලාභය. මේ දෙකම දේවල් කලපිලා කාලච්චරේ ලාභය එනවා. විස්තීර්ණ ආදායම කියන්නේ ප්‍රත්‍යාගම සංඛ්‍යාවල අතිරික්ත වෙනස් වීම. ඊළඟට පස්සේ විස්තීර්ණ ආදායම. දැන් ඊළඟ සාමාන්‍ය ලබන ඉරිද මම බලන්න ටියුට් එක ලබන ලස්සනන් කියලා කලින් ඒ ටියුට් එක ගණන් 4-5ක්ම තියෙනවා. ඒ ගණන් ටික අහලා අපි විභාග ගණන් වලට යමු. දැනට ආදායම් ප්‍රකාශන සම්බන්ධයෙන් ওই දැනුම ඉවත් තියා ගන්න.
කල්පද සම්බන්ධයෙන් පාඩමෙන් හමාර කරා. කල්පද සම්බන්ධයෙන් පාඩම සම්පූර්ණයෙන් කතා කරා. අබලවලදී අපි ශ්‍රේණිකරණය කරන්නේ කොහොමද? සහ ජංගම වක්කීම සහ ජංගම නොවන වක්කීම් බෙදා හරින්නේ කොහොමද කියලා කතා කරා. ඒක ගැන හොඳ ටච් එකකින් ස්ටඩි කරන්න එක. Thank you. යෂාන් පරක් වෙලා හරි ආවා. දමයන්ති පන්තිය මුලින් නම් හිටියා. Thank you very much. අපි ආපහු හම්බ වෙනවා ලබන එදින. පන්ති එක යාද ඉන්නේ. පන්තිය කරනවා. අවුලෙන්නම් බොහොම ස්තුතියි. පාඩම් අන්ති කරගන්න වෙලාවක් තියෙනවා නේද? අපි අංගවරදා හම්බ වෙනවා හවුල් ව්‍යාපාර රිවිෂන් එකෙන්. තාස් කට් කරගන්න එපා. හවුල් ව්‍යාපාර රිවිෂන් එක අනිවාර්යයෙන්ම වටින රිවිෂන් එකක්. ඉරිදා හම්බ වෙනවා හවුල් ව්‍යාපාර රිවිෂන් එක. Thank you all දෙන්නටම. Thank you so much, sir.